අයිබෝවන් පුතේ අපි අද කතා කරන්නේ 8 වන ශ්‍රේණියේ 13 වන පාඩම. දුක දැන හැඳින නුවණින් ගත කරමු දිවි දැහැමින්. ජීවිතයේ දුක අඳුනාගෙන කොහොමද පුතේ ධාර්මිකව ජීවිතය ගත කරන්නේ කියන එක තමයි අපි මේ පාඩමෙන් අද කතා කරන්නේ. පුතාලට මතකයි සිදුහත් බෝධිසත්වයන් වහන්සේ චන්න ඇමතිත් එක්ක උයන්සිරි නරඹන්නට ගිය අවස්ථාවේ එන අතරෙදි පුතේ එක දවසක් දකිනවා මහලු මිනිස්සේ. වයසකයි ඇවිදගෙන යන්නට අමාරුයි හැරමිටියක් අරගෙන කොන්ද කුදු කරගෙන යන අවස්ථාවක්. සිදුහත් බෝධිසත්වයන් වහන්සේ පුතේ මීට කලින් කිසිම දවසක ඒ වගේ රූපයක් දැකලා තිබුණේ නැහැ. ඒ නිසා අහනවා චන්නගෙන් කවුද අර කියලා. චන්න ඇමති කියනවා අපි දවසක මේ වගේ වයසට යනවා. මේ වයසට ගිය මිනිස්සෙක් කියලා කිව්වම බෝධිසත්වයන් වහන්සේ හරියට දුක් වෙනවා. මොකද අපි මේ ලස්සනට හිටියට අපිත් මෙහෙම වෙනවා කියපු එක ගැන නැවත නැවත හිතමින් රජමාලිගාවට එනවා. ওই විදියට පුතේ ටික දවසක් ගත වෙලා ගිහින් ආයම දවසක මේ චන්න ඇමතිත් එක්ක යනවා බෝධිසත්වයන් වහන්සේ උයන්සිරි නරඹන්න. ඒ ගිහිල්ලා එන අතරේදී ඒ දවසේ දකිනවා රෝගී මිනිස්සේ ලෙඩ හැදුන කෙනෙක්. ඒ දැක්කම අහනවා චන්නර කවුද කියලා. එදා තේරුම් කරලා දෙනවා ඒ ලෙඩ හැදුන කෙනෙක්. අපි මෙහෙම හිටියට අපිටත් දවසක ලෙඩ හැදෙනවා කියන එක චන්න ඇමති පෙන්නලා දෙනවා. සිදුහත් කුමාරයා පුතේ නැත්තම් අපේ සිදුහත් බෝධිසත්වයන් වහන්සේ කිසිම දවසක මේ වගේ කවුරුත් දැකලා තිබුණේ නැහැ රජමාලිගාව තුල. ඒ නිසා තමයි පුදුමින් අහුවේ. මෙහිම ඇවිල්ලා මාලිගාවේ ඉඳලා තවත් දවසක යනවා මේ චන්න ඇමතිත් එක්ක උයන්සිරි නරඹන්නට. ඒ ගිහිල්ලා එන අතරේ තුන්වෙනි දවසේ දකින්නවා පුතේ මැරුණ කෙනෙක් අරගෙන යනවා අවසන් කටයුතු සඳහා. මලමිනියක් දකින්නවා තුන්වෙනි දවසේදී. වාහනේ නවත්තන්න. වාහනය කියන්නේ පුතේ අද වගේ වාහන නෙවෙයි අස්ස රථය. මේ අස්ස රථේ නවත්තලා සිදුහත් බෝධිසත්වයන් වහන්සේ ඒ දිහා මහත් පුදුමින් බලාගෙන ඉන්නවා. මොකද මීට කලින් කිසිම දවසක රජමාලිගාවේ මලගමක් වුණා දැකලා නොතිබුණ නිසා. පුතාලට මතකයි සිදුහත් කුමාරයා ඉපදිලා දවස් 7කින් මහාමායා දේවිය කලුරිය කරා. නමුත් දවස් 7ක දරුවෙකුට මලගමක් කියන එක මතකයක් නැහැ. ඊට පස්සේ කිසිම දවසක මේ රජමාලිගාවේ කිසි කෙනෙක් මැරිලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි සිදුහත් බෝධිසත්වයන් වහන්සේ මේ ජීවිතේ මොකද්ද කියන එක ගැන හිතමින් මහත්සේ දුක් වෙමින් පුතේ රජමාලිගාවට එනවා. ඔය ගැන හිතමින් ඉඳලා ආයෙත් දවසක චන්න ඇමතිත් එක්ක යනවා උයන්සිරි නරඹන්නට. ගිහින් එන අතරේ දකිනවා පැවිදි රූපයක් ශ්‍රමණයන් වහන්සේ කෙනෙක්. එදා ඉන්දියාවේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට කලින් පුතේ නොයෙකුත් ආගම් මතිමතාන්තර ඉන්දියාවේ බහුලව තිබුණා. මිත්‍යා දෘෂ්ටික ආගම් තිබුණා පුතේ 62ක්. දෙසටක් මිත්‍යා දෘෂ්ටි. මේ ආගම්වල නායකයෝ ගොඩක් වෙලාවට කරේ පැවිදි වෙස් අරගෙන ජීවිතේ මොකද්ද කියලා හොයමින් ඇවිදපු එක. අවසානයේදී මේ පැවිදිරුව දැක්කහම ශ්‍රමණයන් වහන්සේ දැක්කහම බෝධිසත්වයන් වහන්සේගේ හිත බොහොම විදියට සතුටු වෙනවා. මොකද tempat ඉරියව් සාන්ත විදියට කතා කරන්නේ. ඒ ඇවතුම් පැවතුම් දැක්කහම ඒ කෙරෙහි පැහැදීමකින් යුක්තව තමයි එදා රජමාලිගාවට ආපහු එන්නේ. ඒ ඇවිත් ඒ ගැනම හිතමින් කාලය ගත කරනවා බෝධිසත්වයන් වහන්සේ. ඒ විදියට ඉඳලා යසෝදරා දේවියත් සමග කතා කරලා යසෝදරා දේවිය උදව් කරන පුතේ බෝධිසත්වයන් වහන්සේට ගිහි
ගේ අතහැරලා යෑම සඳහා මහාභි නිෂ්ක්‍රමණය සඳහා. මොකද ආත්ම ගානක් මේ දෙන්න පෙරුම් පුරමින් තමයි ආවේ මේ විදියට. අවසානයේදී සිදුහත් බෝධිසත්වයන් වහන්සේ පුතාලට මතකයි අවුරුදු 29 දී තමයි ගිහි ජීවිතය අතහැරලා ගියේ. මහාභි නිෂ්ක්‍රමණය කළේ. මහාභි නිෂ්ක්‍රමණය සිද්ධ වෙලා ඊට පස්සේ ගුරුවරු 3 දෙනෙක් ළඟට යනවා. භාර්ගව ගුරුතුමා, ආලාර කාලාම ගුරුතුමා හා උද්දකරාම පුත්ත ගුරුතුමා. මේ 3 දෙනාගෙන් ඉගෙනගත්ත ශිල්පේ මදි කියලා අවබෝධ වුණ නිසා තමයි තනියෙන්ම ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කළේ. එතනදී අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා අවසානයේදී මැදුම් පිළිවෙත ඔස්සේ ගමන් කරලා ලෞතර බුද්ධත්වයේ ලබනවා පුතේ වෙසක් පුර 15වක පෝය දවසේ. ඇසතු බෝධි වෘක්ෂයේ මුලදී. ඊට පස්සේ සත්සතී ගත කිරීමෙන් පස්සේ එන ඇසල පෝය දවසේදී තමයි උන්වහන්සේ පළමු ධර්ම දේශනය සිද්ධ කරේ. පළමු ධර්ම දේශනෙට අපි කියනවා පුතේ මංගල ධර්ම දේශනය කියලා. ඇයි මංගල ධර්ම දේශනය කියන්නේ? පළවෙනියෙන්ම දේශනා කරපු ධර්ම දේශනාව නිසා. පුතාලා දන්නවා හොඳ දෙයකට අපි කියනවා මංගල්‍යයක් කියලා, සුබ දෙයකට. එහෙනම් මේ පළවෙනි ධර්ම දේශනාව තමයි බුදුරජාණන් වහන්සේගේ සතුටු සිතින් තමන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා බොහොම අමාරුවෙන් ලබාගත් ලෞතර බුද්ධත්වයේ සතුට සැමරීම සඳහා තමයි මේ පළමු ධර්ම දේශනය සිද්ධ කරේ. පළමු ධර්ම දේශනය සිද්ධ කිරීම සඳහා කාටද මම පළවෙනියෙන් මේ දේශනාව කරන්න කියලා නුවණින් විමසලා බලනකොට පුතේ බෝධිසත්ව අවදීදී ඉගෙනගත්ත ගුරුවරු 3 දෙනාම මේ විද්දි මිය ගිහිල්ලා. ඒ නිසා පස්වක තවුසන් වහන්සේලාට තමයි මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කරේ. ඒ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ පුතේ මූලික හරය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. සිව්සස් දහම කියන්නේ පුතේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයටමයි. පුතාලට මේ රූපරාමයේ දකින්නට පුළුවනි පුතේ එදා බුදුරජාණන් වහන්සේ ඇසලපුර 15වක පෝය දවසේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කළ ආකාරය. පස්වක තවුසන් වහන්සේලා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන ආකාරය. එදා තමයි පුතේ දේශනා කරේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය හා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය කියන පුතේ ඇත්ත 4 පිළිබඳව. දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය කියන සත්‍යය 4 දේශනා කළා බුදුරජාණන් වහන්සේ මේ විදියට. මේ 4 තමයි පුතේ ලෝකේ පවතින ඇත්ත 4. පුතාලා චූටි වැඩි මේ ගැන අවබෝධ කර ගැනීමට නමුත් පුතේ අපි පුළුවන් විදියට තේරුම් ගනිමු. ඊටාම සරලව පුතාලට පෙළ පොතේ දීලා තියෙනවා මේ සත්‍ය 4 පළවෙනි ආර්ය සත්‍යය දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව. එහෙමනම් පුතේ අපි පෙළ පොත පෙරලා ගමු 88 වෙනි පිටුව 13 වන පාඩම. මිනිස් සිත් සතන් තුල පුතේ මුල් බැසගෙන තියෙනවා රාග දෝෂ මෝහ කියන කෙලෙස් සතුර 3 දෙනෙක්. රාගය කියන්නේ ආසාව, කාම වස්තුන් පිළිබඳ තියෙන ආසාව තමයි පුතේ රාගය. ඒ වගේම දෝෂ කියන්නේ ද්වේෂය, තරහ ගතිය, මෝහ කියන්නේ මුලාව, මෝඩකම. මොකද්ද මෝඩකම? මෙන්න මේ අපි කලින් සඳහන් කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතිකම. ඒ අයට තමයි අපි කියන්නේ මෝඩයි කියලා. හරියට
ගිනි ගොඩවල් 3ක් වගේ. මිනිස්සු නිතරම පුතේ මෙන්න මේ ගිනි 3ෙන් දැවෙනවා. මේ ගින්න නිවන එක හරි අමාරුයි. නිවන් දැක්කා කියන්නේ පුතේ මෙන්න මේ ගිනි 3 නිවාගත්ත පුද්ගලයාට අපි කියන්නේ නිවන් දැකපු කෙනා කියලා. ලේසි නැහැ නිවන් දැකීම. නමුත් පුතේ අපි පුංචි කාලේ ඉඳලා පුරුදුනොත් දකින දේට ආස කරන්නට, ඒ වගේම පුංචි ගැටලුවකදී අනිත් අය එක්ක තරහ වෙන්නට, ඒ අයට දොස් නගන්නට, ඒ අයට වෛර කරන්නට, ද්වේෂය කියන එක හොඳ නැති දෙයක් පුතේ. රාගයත් හොඳ නැහැ. ආසාව දකින දේට, දකින කෙනාට ආස කරන එක හොඳ නෑ පුතේ. ඒ වගේමයි ද්වේෂ කිරීම. තරහ ගන්න එක හොඳ නැහැ. පුතාලා පුංචි ළමයි 8 පන්තියේ කියන්නේ චූටි දරුවෝ. එතකොට අපි පුංචි දෙයකදී පවා තරහ ගන්න එක හොඳ නැහැ. මෝහය කියන්නේ මුලාව. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධය නැති නිසාම තමයි පුතේ අපි මේ විදියට ඉපදෙමින් මැරෙමින් සංසාරේ ගමන් කරමින් යන්නේ. පුතාලා සියලු දෙනාම මේ විදියට උපත ලැබලා තියෙන්නේ පුතේ පෙර ආත්මෙදී. නිවන මොකක්ද කියන එක අවබෝධ කරගන්නට බැරි වුණ නිසා. ඔබ අපි සියලු දෙනාම පුතේ මේ විදියට සසර සැරිසරමින් යන්නේ පුතේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට නොහැකි වුණ නිසා. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයක් නැති කෙනාට තමයි පුතේ අපි කියන්නේ මෝඩ පුද්ගලයෙක් කියලා. පුතාලා බලමු 88 89 පිටු. 89 පිටුවේ තියෙනවා පුතේ දුක්ඛ ආර්ය සත්‍යය සමන්විත වෙන අංග 8ක්. මේ අංග 8 පුතාලා හොඳින් බැලුවොත් පේනවා පුතේ ඉපදීම, මහලු වීම, රෝගී වීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දේ නොලැබී යාම, පංච උපාදානස්කන්ධයම මහත් දුකක් බව. පෙළ පොතේ 88 වෙනි පිටුවේ තියෙනවා පුතේ අපි බලමු එක්තරා දරුවෙක්ගේ මිත්තණිය නැත්තම් අත්තම්මා මිය ගිහිල්ලා එයා හරි දුකෙන් ඉන්න අවස්ථාවක 7 වෙනි දවසේ මේ මියගේ ඥාතියා වෙනුවෙන් දානයක් දෙනවා ගෙදර. 7 දවසට දෙන දානේදී පන්සලේ හාමුදුරන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියන එක. ඒ කියන්නේ පුතේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. එදා මේ හාමුදුරන් වහන්සේ ධර්ම දේශනාව කළේ ප්‍රියයන්ගෙන් වෙන්වීම මහත් දුකක් කියන එක. ඒ අනුව තමයි පුතේ අපට මේ සියලුම දුක් උපන් අවස්ථාවේ ඉඳලා පුතේ මිය යන අවස්ථාව තෙක්ම මුහුණ පාන්නට සිද්ධ වෙන ගැටලු බව අවබෝධ කර ගැනීමට පුළුවන් වෙන්නේ. පුතාලා මේ රූපරාමුව දැක්කොත් පේනවා පුතේ මේ රූපරාමුවේ තියෙනවා ගර්භණී අම්මා කෙනෙක්. ඒ කියන්නේ බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් හා අලුත උපන්න දරුවෙක්. ඒ කියන්නේ පුතේ මේ ඉපදුන ගමම්ම ඉපදීම මහත් දුකක් පුතේ. අම්මගේ කුස තුල අපි මාස 10ක් ඉන්නවා. මේ මාස 10ක් ඉන්න අවස්ථාවේ මෙන්න මේ විදියට තමයි ඉන්නේ පුතේ. අත් දෙක කකුල් දෙක ගුලි කරගෙන කිසිදු ප්‍රශ්නයක් නැහැ මේ විදියට ඉන්නවා. හැබැයි ඒ මාස 10 අනතුරුව මේ ලෝකෙ එළිය දකින්නකොටම පුතේ මේ පුංචි දරුවා අඬාගෙන තමයි මේ ලෝකෙට එන්නේ. ඒ ඉපදුන අවස්ථාවේ අඬන ඇඬීම පුතේ
මිය යන තෙක්ම ඕනෑම පුද්ගලයෙක් ළඟ තියෙනවා. කඳුල. සතුටටත් අඬනවා, දුකටත් අඬනවා. කෙනෙක් වෙන් වුණත් අඬනවා, කෙනෙක් ලං වුණත් අඬනවා. එහෙනම් පුතේ මේ ඉපදීම මහා දුකක්. පුතාලා දැකලා තියෙනවා චූටි බබාලා ඉපදිලා ඊට පස්සේ ටික කාලයක් යනකොට හැරෙනවා, පෙරලෙනවා. ඊට පස්සේ බඩ ගන්නවා, ඊළඟට දන ගන්නවා, ඊළඟට අල්ලන් හිට ගන්න. ওই විදියට පුතේ පොඩි බබෙක් ඉපදුනහම චුට්ට ලොකු වෙනවා. ඊළඟට ඇවිදින්න පටන් ගත්තට පස්සේ පුතේ පෙර පාසල් යනවා. පෙර පාසල් ගිහිල්ලා ඉවරුනාම පාසලට යනවා, ඉස්කෝලෙට. පුතාලට මේ රූපරාපුවෙන් දකින්නට පුළුවන්. ටික ලොකු වෙලා පුතේ ඊළඟට තරුණ වයසට එනවා. ඉස්කෝලේ අවසන් වුණාම තරුණ වයසට එනවා. ඊට පස්සේ දවසක වයසට යනවා. මේකේ මේ අත්තම්මා කෙනෙක් දකින්නට පුළුවනි. චූටිවට හිටිය දරුවා ටික ලොකු වෙලා ඊට පස්සේ අත්තම්මා කෙනෙක් දක්වා වෙනස් වුණ ආකාරය තමයි පුතේ මේ රූපරාමයෙන් ඔයාලට දකින්නට තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා කතා කරා දුක්ඛාරය සත්‍ය අංග 8කින් සමන්විතයි කියලා. ඒකේ පළවෙනි දුක විදිහට අපි කතා කරා ඉපදීම. ඊට පස්සේ දෙවෙනි අංගය වෙන්නේ පුතේ වයසට යාම. වයසට යාමම තමයි පුතේ ජරාවටපත් වෙනවා කියන්නේ. එහෙනම් මේ ජරාවටපත් වීම හරි දුකයි පුතේ. මොකද අපි කැමති හැමදාම අපි ලස්සනට ඉන්නට. මූණ හොදලා, ලස්සන ඇඳුම් ඇඳලා, සපත්තු දාලා මේ විදියට හැමදාම එක විදියට ඉන්නට ආසයි. හැබැයි ඉතින් පුතේ එහෙම ඉන්නට ආස වුණත් ඒ ලස්සනට ඉන්න අය කවදා හරි දවසක වයසට යනවා. ඒක හරි දුකයි. පුතාලා දකිනවා අපේ ගෙදර ඉන්න අත්තා, අත්තම්මා වයසට යනකොට අපිට හරිය දුකයි. අපි හැමදාම කැමති පුතේ අපේ ලොකු අත්තයි අත්තම්මයි ලස්සනට ඉන්නවා දකින්නට. ඒ අයගේ දතක් වැටුනොත් අපිට හරිය දුකයි. කොණ්ඩේ දුනොත් හරිය දුකයි. ඒ කියන්නේ පුතේ අපි ගොඩාක්ම ළඟින් ඉන්න, ගොඩක් ආදරය කරන අය වයසට යනකොට අපිට ඒක දරා ගන්නට අමාරුයි. එහෙනම් ඉපදීම දුකක් වගේම තමයි පුතේ ඒ උපන්න අය වයසට යනකොටත් ඒක අපිට හරිය දුකයි. අපි කැමති නෑ පුතේ මේ වයසට යන එක බාර ගන්නට. ඒ වගේම තමයි පුතේ ව්‍යාධිය. ව්‍යාධිය කියන්නේ ලෙඩ වෙන එක. ලෙඩවීමත් අපිට හරි දුකක්. අපේ ගෙදර කෙනෙක් ලෙඩ වුණොත් ඒක අපිට දරා ගන්නට අමාරුයි. කෙනෙක් රෝහල් ගත කරොත් අපිට හරි දුකයි. අපේ පවුලේ කෙනෙක් රෝහල් ගත කරොත් ඒ ලෙඩාව බලන්න යන එක අපිට හරිම වේදනයි. මොකද සමහර විට ඉන්ජෙක්ෂන් ගහන්නට වෙනවා, ඔක්සිජන් දෙන්නට වෙනවා, සේලයින් දෙන්නට වෙනවා. මේ වගේ කටු ගහනකොට පුතේ අපිට ඒ ලෙඩා දිහා බලාගෙන ඉන්නට අපිට දුකයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්නලා දෙනවා පුතේ මේ දුක්ඛ ආර්ය සත්‍යයේ තුන්වෙනි අංගයේ විදිහට ව්‍යාධිය නැත්තම් ලෙඩවීම මහත් දුකක් කියලා. ඊට පස්සේ හතරවෙනි කරුණ මරණයට පත්වීම මහත් දුකකි. පුතාලා දන්නවා වයසට ගිහිල්ලා සමහර අය මරණයටපත් වෙනවා. සමහර අය ඉන්නවා පුතේ අවුරුදු 100ක් 90ක් 95ක් ඒ වගේ ඉඳලා මරණයටපත් වෙනවා. හැබැයි එච්චර වයස ඉඳලා මැරුණා කියලා අපි කවුරුත් සතුටු වෙන්නේ නැහැ. අනේ මැරුණික හොඳයි කියන්නේ නැහැ පුතේ. අපි හරියට දුක් වෙනවා. මොකද අපේ අත්තා අත්තම්මා අල්ලපු ගෙදර අත්තා අත්තම්මා ඒ විදියට අපි දුක් වෙනවා ඒ අය මැරුණාම. ඒ දුක නිසාම තමයි පුතේ අපි අඬන්නේ.
මල ගෙදරක ගියොත් ඕනෑම කෙනෙක් අඬනවා. පුතාලට මේ රූප රාමයේ දකින්නට පුළුවනි. මල ගෙදරක් සිදු වුණ වෙලාවක ගිහිල්ලා එන්නේ මහ දුකකින් අඬමින් වැළපෙමින්. එතකොට පුතේ මරණය කියන එක වයසක අයටත් එනවා, පුංචි බබාලටත් එනවා. ඒ කියන්නේ චූටි වයසේදී ළමයි මැරෙන අවස්ථා අපි දැකලා තියෙනවා පුතේ. එතකොට මේ රූපරාමයේ දකින්නට පුළුවනි පුතේ චූටි දරුවෙක් මැරිලා ඉන්න අවස්ථාවක්. දෙමව්පියන්ට හරි දුකයි. සමහර විට පුතේ ඉපදුන ගමම්ම මැරෙනවා. සමහර විට මොන්ටිසෝරි යද්දී එකේ පන්තියේ දෙකේ පන්තියේදී ওই විදියට පුතේ අඩු වයසින් මැරෙනවා. එහෙම මැරුණම පුතේ පවුලේ අයට ඒක දරා ගන්නට අමාරු මහත් දුකක්. අම්මා තාත්තා අත්තා අත්තම්මා ඒ අවස්ථාවේ බොහොම දුකෙන් අඬනවා වැළපෙනවා. මැදි වයසට ගිහිල්ලා සමහර විට මැරෙනවා. අවුරුදු 50 60 ඒ විදියට. එහෙමනම් පුතේ ඉපදුන ඕනෑම කෙනෙක් කවදා හෝ දවසක මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වීම අපිට මහත් දුකක් පුතේ. කවුරුත් සතුටු වෙන්නේ නැහැ. මැරුණ එක හරි ෂෝක්නේ, හරි ජොලීනේ කියන්නේ නෑ පුතේ කවුරුත්. ඕනම කෙනෙක්, ගෙදර කෙනෙක් මැරුණත්, ළඟපාත කෙනෙක් මැරුණත් පුතේ අපි ඒ ගැන හරියට දුක් වෙනවා. එහෙමනම් මරණයටපත් වීම දුක්ඛාරිය සත්‍යයේ මේ අටවැදෑරුම් දුකෙන් එක අංගයක් වෙනවා. ඒ වගේම අප්‍රියයන් හා එක්වීම මහත් දුකකි. පුතාලා දන්නවා අපි පන්ති කාමරයේදී අපි කැමති අපේ ළඟින් අපි ආසම යාළුවා, අපි කැමතිම යාළුවා අපේ ළඟ ඉන්නවනම්. හැබැයි පුතේ අපි අකමැති කෙනෙක් අපේ ළඟින් ඉඳගත්තොත් අපේ මූණ ටිකක් වෙනස් වෙනවා. ඒ මොකද අපි හැම වෙලේම හොයන්නේ පුතේ ප්‍රිය පුද්ගලයෝ. අප්‍රිය අයත් එක්ව ඉන්නට අකමැති නිසා. අපි ගෙදරදි ගත්තොත් අපි ගෙදරදි පුතේ ළඟපාත ගෙවල් වල අපි අකමැති අය ඉන්නවනම් අපි කැමති නෑ ඒ අයත් එක්ක එකට ආශ්‍රය කරන්නට. හැම වෙලේම අපි කැමති ප්‍රිය පුද්ගලයෝ හා එක්ව ඉන්නට. නමුත් පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිතරම අපිට ප්‍රියජනක පුද්ගලයෝ හම්බ වෙන්නේ නැති බව. ඒ කියන්නේ අපි අකමැති අයත් එක්ව ජීවත් වෙන්නට සිද්ධ වෙන බව. එහෙමනම් පුතේ මේ රූපරාමයේ දකින්නට පුළුවනි බීමත්ව සිටින ස්වාමියා දිහා හරිම වේදනාවෙන් බලාගෙන ඉන්න මවත් දරුවත් දෙන්න. ඒ කියන්නේ පුතේ ගෙයි ඇතුලේ මේ විදියට අරක්කු මත් වෙන කිසිම දෙයක් ස්වාමියා ගන්නව නම් බිරිඳ කිසිම වෙලාවක කැමති නැහැ පුතේ බිරිඳ හා දරුවෝ ඒ වගේ වැඩ කරන ස්වාමියෙකුට. එහෙමනම් අප්‍රිය අය සමග එකට ඉන්න එක මහත් දුකක්. ඒ වගේමයි පුතේ ප්‍රියජනක පුද්ගලයන්ගේ අපි කැමති අයගෙන් වෙන්වීම මහත් දුකක්. කැමති අයගෙන් වෙන්වීම කිව්වොත් පුතේ සමහර විට අපි කැමති කෙනෙක් මරණයටපත් වුණොත් ඒක අපිට හරි දුකයි. අපි අඬනවා, වැළපෙනවා, ඇයි දාලා ගියේ කියලා කෑ ගහනවා. ඔය විදියට පුතේ හරියට අපි දුක් වෙනවා. ඒ වගේමයි අපි කැමති කෙනෙක් විදේශ රටකට ගියොත්, විදේශ සංචාරයකට ගියොත් අපි හරියට දුක් වෙනවා, අඬනවා. කැමති අය වෙන් වෙනකොට අපි හරියට ශෝක කරනවා පුතේ. හැබැයි හැම මොහොතකම අපිට ප්‍රියජනක අයම අපේ ළඟ තියාගන්නට ලැබෙන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව තමයි පුතේ හැම මොහොතකම අපි කැමති අය අපේ ළඟින් තියාගන්නට. නමුත් මේ අපි කැමති අපේ ප්‍රියයන්ගෙන් අපිට වෙන් වෙන්නට සිද්ධ වෙනවා දවසක. ඒ වෙලාවට පුතේ අපි හරියට
දුක් වෙනවා. පුතාලට මතක ඇති ඉස්කෝලේ නිවාඩු දෙන දවසට අපි හරියට දුක් වෙනවා. ඇයි අපේ යාළුවෝ ආයෙත් දකින්නේ සති දෙකකින් නැත්තම් මාසෙකින් ඔය ආදි වශයෙන්. ඒ වගේම තමයි අපේ පවුලේ ඥාතියෙක් විදේශ සංචාරයකට ගියොත් පුතේ අපි හරියට දුක් වෙනවා අඬනවා. ගිහිල්ලා එනතේ. අපේ අයියා අක්කා කසාද බැන්දොත් අපි අඬනවා. ඇයි අඬන්නේ? අපිත් එක්ක පුංචි කාලේ ඉඳලා එකටම ඉඳලා ඒ අය අපෙන් වෙන් වෙලා ඈත් වෙලා යන නිසා. මේ විදියට පුතේ ප්‍රියයන්ගෙන් වෙන්වීම මහත් දුක. ඒ වගේමයි පුතේ හත්වෙනි අංගෙ වෙන්නේ කැමති දේ නොලැබීම දුක. අපි කැමති දේ පුතේ හැම වෙලේම අපිට ලැබෙන්නේ නැහැ. අපි ලං කරගන්නට කියලා හදන දේ සමහරක් විට පුතේ අපිට නොලැබී යන්නට පුළුවනි. ඒ මොනවද කිව්වොත් පුතේ සමහර විට බඩු භාණ්ඩ. අපි ආසම පෑන අපේ තාත්තට හරි අම්මට හරි කියලා අපි ගෙන්න ගන්නවා පුතේ. ඊට පස්සේ ඒ පෑනෙන් ලියනවා. හැබැයි සමහර විට ඉස්කෝලේ ගිහිල්ලා එන අතරේදී පෑන අතරමඟදී කුමක් හෝ විදියකින් පෑන වැටිලා නැති වුණොත් ඉස්කෝලේදී පන්තියෙන් තව පන්තියකට යද්දී පෑන වැටිලා නැති වුණොත් හවස ගෙදර එනකොට අපිට හරි දුකයි. ඒ කියන්නේ පුතේ අපි කැමති දෙයක් ගත්තම ඒක නැති වුණාමත් දුකයි. ඒ දේ කැඩුනාමත් දුකයි. පුතාලා දන්නවා පුතාලා කෑම කන පිඟාන ඒක මැටි පිඟාන. පෝසිලෙන් කියන්නේ පුතේ. එතකොට එහෙම නැත්තම් තේ බොන ජෝගුව. නැත්තම් වතුර බොන වීදුරුව. බිම වැටිලා කැඩෙන්නට පුළුවනි. බිම වැටුනොත් අනිවාර්යයෙන්ම පුතේ ඒ මැටි භාණ්ඩ කැඩෙනවා. එහෙම වුණා මේක අපිට හරි වේදනයි. ඇයි අපි කැමති දේ අපිට නොලැබී යාම නිසා. ඒ කතා කරේ පුතේ අපි පාවිච්චි කරන බඩු පිළිබඳව. දැන් පුතාලට මතක ඇති ඉස්කෝලේ ගිහිල්ලා. පුතාලා ඉස්කෝලේදී පන්ති කාමරයෙන් එළියට ගිහිල්ලා පුතාලගේ సౌందර්ය විෂයට යන වෙලාවේදී පුතේ ඕනෑම ඉස්කෝලේක සංගීත කාමරයට නැටුම් කාමරයට යන වෙලාවේදී සපත්තු ගලවලා යන්නට වෙනවා. ඒ වෙලාවේ පුතේ පුතාලට මතක ඇති පුතාලගේ සපත්තු දෙක වෙන යාළුවෙකුට මාරු වෙලා ගිය අවස්ථාව. කොයි තරම්නම් පුතාලා එදා ඇඬුවද පුතාලා කැමැතිම දේ නොලැබීම නිසා. ඒ කියන්නේ පුතේ අපිට එහෙනම් කැමැති දේ නොලැබීම මහා දුකක්. ඒ කතා කරේ පාවිච්චි කරන බඩු භාණ්ඩ පිළිබඳව. ඒ වගේම තමයි අපේ ඥාතීන්. අපේ වයසට ගිය ඥාතියෝ අපෙන් ඈතට යනකොට සමහර විට පුතේ අපේ මාමා බාප්පා විදේශ රටක නම් ඉන්නේ. අපේ ලොකු අත්තා නැත්තම් අපේ අත්තම්මා. ඒ අය ඒ රටට එක්ක ගියොත් පුතේ ඒක අපිට හරි වේදනයි. ඇයි අපි වැඩියෙන්ම ආදරය කරන්නේ අපේ අත්තම්මට නැත්තම් අපේ ලොකු අත්තට. එහෙම වුණාම ඒක අපිට හරි වේදනයි. ඒ වගේමයි පුතේ අපි කැමති අය මිය ගිය අවස්ථාවක. ඒ කියන්නේ අපි කැමති දේ පුතේ අපිට දවසක නොලැබී යනවා. අපි කැමති දේ අපිට අහිමි වුණාම ඒක අපිට හරි වේදනයි. මේ රූපරාමෝ දිහා බැලුවොත් පුතාලට හොඳින් දැర్శණය වෙනවා මියගේ අවස්ථාවක්. මල ගෙදරක අවස්ථාවක්. කැමති අය අපිට නොලැබී යන අවස්ථාව. වයස්ගත අය අපේ ඥාතියෝ වෙන ගෙදරකට ගියොත් විදේශ රටකට ගියොත් අපිට දුකයි කැමති දේ නොලැබීම නිසා. ඒ වගේම සමහර අම්මලාට බබාලා ඉපදුන ගමම්ම අහිමි වෙනවා. මේ විදියට පුතේ අපිට කැමති දේ නොලැබී යනකොට ඒක භාණ්ඩයක් වෙන්න පුළුවන්, මිනිස් ජීවිතයක් වෙන්නට පුළුවන් පුතේ. කවුරු වුණත් අපි කැමති දේ නොලැබී යාම අපිට හරි දුකක්. එහෙනම් පුතේ
මේ පංච උපාදානස්කන්ධේම මහත් දුකක් බව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. පෙළපොත බැලුවොත් පුතාලට පේනවා 89 පිටුවේ උඩින්ම තියෙනවා පුතේ අපි මේ කතා කරපු අංග 8. කෙටියෙන් කිවහොත් උපාදානස්කන්ධ පහම දුක් සහිත බව. අපි මුලින් කියපු සියලුම කරුණු ටික දිහා බලනකොට අපිට පේනවා පුතේ මේ සියලුම දුක් ඇති වෙන්නේ පුතේ මේ උපාදානය නිසා බව. එහෙනම් පුතේ මොකක්ද උපාදානය කිව්වොත් පුතේ රූප වේදනා සංඥා සංඛාර විඥාන යනුවෙන් අපිට තියෙනවා පුතේ ස්කන්ධ පංචකයක්. ස්කන්ධ පංචකය කියන්නේ පුතේ ස්කන්ධ පහක්. ඒකට කියනවා පංචස්කන්ධය කියලා. එහෙනම් මේ පංචස්කන්ධය මගේ 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 මේ මම මේ මගේ යනුවෙන් පුතේ හැම වෙලේම අපේ ඒ දේ දැඩිව අල්ල ගැනීම තමයි පුතේ උපාදානය කියලා කියන්නේ. අපි හැම වෙලාවකම පුතේ කරන්නේ මේ උපාදානස්කන්ධ පහ නිරතුරුව මගේ මගේ කියලා අල්ල ගැනීමමයි කරන්නේ. පුතාලා බලන්න පුතේ 91 පිටුවේ සඳහන් වෙනවා මේ පංචස්කන්ධය පිළිබඳ විග්‍රහය කෙටියෙන්. රූපය කියන්නේ පුතේ පුද්ගලයෙක්ගේ ශරීරේ සත්ත්ව ශරීරේ. එහෙමනම් මේ සත්ත්ව ශරීරේ කිසිම වෙලාවක පුතේ අපිට ස්ථිරයි කියලා ගන්නට බෑ. දැන් පුතාලා පුංචි බබාලා 8 පන්තිය මේක තේරුම් ගන්නට හරි අමාරුයි පුතේ. මේක අමාරු පාඩමක්. මොකද පුතාලා දන්නවා චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා කියන්නේ පුතේ නිවන් අවබෝධ කරගන්න එකම මාර්ගය. දුක හට ගැනීම දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය හතර හරියට අවබෝධ කරගත්ත කියන්නේ පුතේ නිවන් දැක්ක වෙනවා. ඉතින් මේක හරි ගැඹුරු ධර්මයක් පුතේ. නමුත් අපි පුළුවන්ම තරම් සරලව බලමු මේක කොහොමද අවබෝධ කරගන්නේ කියලා. පුළුවන්ම තරම් සරලව පුතාලට පෙන්නලා දෙන්නම්. ඔයාලගේ පෙළ පොතේ තියෙනවා පුතේ 90 වෙනි පිටුවේ පළවෙනි ඡේදේ. 90 පිටුව පුතේ පළවෙනි ඡේදේ බලමු. සත්‍යයේ වයස්ගත වීම ස්වභාවිකව සිදුවන්න. එය දි รา යාම ලෙසද නම් කළ හැකි. කෙස් පැසීම, දත් වැටීම, ඇඟරැලි වැටීම, ඇස්කන් ආදී ඉඳුරන් දුබල වීම ආදි වශයෙන් ශාරීරික වෙනස්කම් සිදුවන්නේ මෙම දි รา යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. තරුණ වියේ මනවින් දුවපැන ඇවිද යන කෙනෙකුගේ වයසට යාමේදී ක්‍රමයෙන් එම ශක්තිය හීන වී යනවා. සැරමිටි වාරුව මගින්වත් ශරීරය පාලන කරගත නොහැකි වන අවස්ථාවන්ටද පත් වෙනවා. එතකොට පුතේ පේනවා මේ රූපය කිසිම විටක එක විදියට ස්ථීරව තියෙන්නේ නැති බව. කොණ්ඩේ ඉදෙනවා, දත් වැටෙනවා, ඇඟ රැලි වැටෙනවා, ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ තව වයසට යනකොට කතා කරගන්නට බැරුව යනවා, ඇවිදින්නට බැරුව යනවා. මේ ආදී වශයෙන් පුතේ මේ රූපය ස්ථීර නැහැයි කියන එක තමයි මේ තුලින් පෙන්නලා දෙන්නේ. ඊළඟ ඡේදය බැලුවොත් පුතේ ව්‍යාධිය හේවත් රෝගී වීම සත්වයාට මුහුණ දීමට සිදුවන මහ දුකක්. බුදුහාමුදුරෝ අපට වැළඳෙන රෝග පීඩා රාශියක් ගැන සඳහන් කළා. අපට හිස රදය, අතපය රිදීම ආදී ඊතාසුළු අසනීපයක් සෑදුනත් ඉන් අත්විඳීමට සිදුවන වේදනාව අපමණයි. බරපතල රෝගාබාධයන්ට පත් වූවන් විඳින දුක
අපට තේරුම් ගැන්වීමට පවා අපහසුයි. කායික හා මානසික වශයෙන්ද ඇතිවන සියලුම ලෙඩ රෝග මෙම ව්‍යාධි ගණයට අයත් වෙනවා. එහෙමනම් පුතේ මේ රූපය නිතරම ව්‍යාධියටපත් වෙනවා. ඒ කියන්නේ රූපය නිතරම රෝගී බවටපත් වෙනවා. හිස රදය හැදෙනවා. ඒ වගේම බඩේ අමාරුව, කකුල් අමාරුව, ඊට පස්සේ උණ හෙම්බිරිස්සාව මේ කිසිම දෙයකින් පුතේ අපිට සතුටක් ගෙන දෙන්නේ නැහැ. පුතාලා දන්නවා හෙම්බිරිස්සාව, සෙම් ප්‍රතිශ්‍යාව හැදුනොත් නිතරම නහයෙන් සොටු දියර ගලනවා. එතකොට අපිට වෙනවා පුතේ නිතරම නහය පිහදමමින් ඉන්නට. ඒ වගේමයි ඇස් අමාරුවක් හැදුනොත් පුතේ නිතරම ඇස් වලින් කබ කඳුළු ගලනවා. ඒක අපිට හරි වේදනයි. ඒ වගේම තමයි දතේ කැක්කුමක් හැදුනොත් අපිට ඒක හරි වේදනයි. අතපය කැක්කුමක් ආවොත් තෙල් ගන්නට ඕනි. ඒ ආදි වශයෙන් ඒක මහ වේදනාවක්. ඒ වගේමයි පුතේ බඩේ කැක්කුම හැදුනොත් සමහර චූටි බබාලා ඉන්නවා කාපු දේ අජීර්ණ වුණාම කෑ ගහ ගහ අඬනවා පුතේ. පුතාලා වගේ චූටි බබාලා හරියට බඩේ කැක්කුම හැදිලා කෑ ගහනවා. ඉතින් මේ විදියට පුතේ මේ රූපය හරිම වේදනාකාරී. දැන් අපි පුතාලා හිතයි දන්නේ මේ රූපේ ගැනම මෙච්චර කියනවා කියලා. නමුත් පුතේ අපේ පෙළ පොතේ තියෙන පාඩම මේ කොටස මම පුතාලට තේරුම් කර දිය යුතුයම වෙනවා. අපිට මේ පාඩම මම මුලදිමත් කිව්වා පුතේ හරි ගැඹුරුයි කියලා. මේ පාඩම අවසන් වෙන තෙක්ම ගැඹුරුයි. නිවන් අවබෝධ කර ගැනීම ඒ තරම්ම අමාරු දෙයක් පුතේ. එහෙමනම් පුතේ බලමු තුන්වෙනි ඡේදයේ තියෙනවා මරණය යනු එක් භවයකට අයත් ජීවිතය සිඳී යාමයි. මෙම පංචස්කන්ධය බිඳ වැටීමයි. අපේ සිරුර ඉවත දැමීමට සිදුවීමයි. සත්‍යයේ මරණය සතර ආකාර බව බුදුදහමේ උගන්වා තිබේ. ආයුෂ ගෙවී යාම ආයුක්ඛය මරණය. කර්ම ශක්තිය අවසන් වීම කම්මක්ඛය මරණය. ආයුෂත් කර්ම ශක්තියත් දෙකම අවසන් වීම උභයක්ඛය මරණය. ආයුෂත් කර්ම ශක්තියත් දෙකම ඉතිරිව තිබියදී හදිසි අනතුරු ලෙඩ රෝග වැනි කිසියම් උපද්‍රවයක් පැමිණීම උපච්ඡේදක මරණය. මෙන්න මේ විදියට පුතේ මරණය ආකාර හතරක් තියෙනවා. කොයි විදියෙන් මැරුණත් පුතේ පුද්ගලයා මේ රූපය කවදා හරි දි รา යාමකටපත් වෙනවා. ඒ කියන්නේ රූපය විනාශයටපත් වෙනවා, මරණයටපත් වෙනවා. එහෙමනම් පුතේ ඒ වගේ රූපයක් නිසා තමයි අපි මේ මගේ කියලා මේ රූපය අල්ලාගෙන හරියට අපි දුක් විඳින්නේ. පුතාලා දන්නවා අපි හරි ආදරේ පුතේ අපේ අම්මටයි අප්පච්චිටයි. ඒ අම්මයි අප්පච්චි පුතාලට ආදරේ නම් විතරයි පුතාලා කැමති. පුතාලගේ අයියට අක්කිට වැඩියෙන් ආදරය කරොත් පුතාලා කැමති නැහැ. ඇයි ඒ අම්මත් මගේ, ඒ තාත්තත් මගේ. ඒ වගේම තමයි පුතේ අල්ලපු ගෙදර පුංචි බබිකුට අපේ අම්මා තාත්තා ආදරය කරොත් අපිට හරියට දුක හිතෙනවා. ඇයි පුතේ දුක හිතෙන්නේ? ඒ අම්මා මගේ. ඇයි අම්මා මට ආදරය කරන විදියට අල්ලපු ගෙදර බබාට ආදරය කරන්න කියන ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා. ඒකට හේතුව තමයි පුතේ මේ රූපය. අපේ අම්මගේ රූපය අපි මගේ කියලා අල්ලා ගැනීම නිසා. තාත්තගේ රූපය මගේ කියලා අල්ලා ගැනීම නිසා. මෙන්න මේ විදියට පුතේ මීට එහා මම පුතාලට විස්තර කරන්නට යන්නේ නැහැ.
මොකද පුතාලා බලයි මේ චූටි අපිට මොනවාද මේ ටීචර් මෙච්චර කියන්නේ කියලා. හරි. එහෙමනම් පුතේ ඒ රූපය නිසාම පුතේ අපිට වේදනා ඇති වෙනවා. ඒ වේදනාව සුඛ දුක්ඛ උපේක්ඛා යනුවෙන් ත්‍රිවිධාකාර වෙනවා. ඒ නිසාම පුතේ අපි මේ රූපය වේදනාව නිසාම අපි සංඥා ඇති කර ගන්නවා. ඒ කියන්නේ පුතේ අරමුණු අඳුන ගන්නවා. රූපයත් වේදනාවත් සංඥාවත් කියන තුනේ එකතුව නිසා පුතේ අපි සංකාර ඒ කියන්නේ මානසිකව කරන රැස් කර ගැනීම. ඒ අනුවම පුතේ මේ මානසිකව කරන රැස් කර ගැනීම අනුවම අපිට විඥානයක් පහළ වෙනවා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය මගින් රූප ශබ්ද ගන්ධ ස්පර්ශ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු ගැන අපිට ඇතිවෙන දැනුම. එතකොට මේ පිළිබඳව පුතාලට ඒ තරමටම අවශ්‍ය නෑ පුතේ. නමුත් පුතාලට මේ දුක්ඛ ආර්ය සත්‍යය ඔස්සේ මේ රූපය ස්ථිර නෑ කියන එක තමයි පුතේ පෙන්නලා දෙන්නට අවශ්‍ය වුනේ. එහෙමනම් ඒ හේතුව නිසාම අපි මහන්සි ගන්නට ඕනි පුතේ මගේ කියලා අපි මේ අල්ලා ගන්න එක ඇද බැඳ ගන්න එක අපි චුට්ටක් විතර අඩු කරගෙන ගියොත් පුතේ අපිට ඒක හරි වටිනවා අපි මේ යන ගමනේදී. මොකද එහෙම කියලා පුතේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ කිලුටුවට ඉන්න, කැතට ඉන්න, නාන්න එපා. එහෙම කිව්වේ නෑ කොතනකවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුතේ මේ රූපය අස්තිරයි. නමුත් අපි ලස්සනට පිරිසිදුවට අනෙක් අයත් ගරු කරමින් අනෙත් අයත් එක්ක සහයෝගයෙන් හොඳින් ජීවත් විය යුතු බව. මොකද අපිට මේ පංචස්කන්ධය නිසාම තමයි පුතේ දුක් ඇති වෙන්නේ. එහෙමනම් ඒ නිසා අපි ජීවත් වෙන කාලෙදී හැමෝමත් එක්ක ආදරෙන්, සමගියෙන්, සහයෝගයෙන් හිටිය යුතු වෙනවා. මේ දුක්ඛ සත්‍යය පුතේ ආකාර තුනකින් යුක්තයි කියලා පැරණි ආචාර්යවරු උගන්වලා තියෙනවා. පුතාලා බලමු 91 වෙනි පිටුවේ තියෙනවා පුතේ මේ දුක ත්‍රිවිධාකාර බව. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා හා සංඛාර දුක්ඛතා. දුක්ඛ දුක්ඛතා කියුවේ පුතේ සාමාන්‍ය දුක. ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඉපදුනා නම් මිය යන තෙක් මුහුණ දෙන සාමාන්‍ය දුක. ඊට පස්සේ පුතේ විපරිණාම දුක. විපරිණාමය කියන්නේ පුතේ වෙනස් වීම. වෙනස් වීම නිසාම ඇතිවෙන දුක. සංඛාර දුක්ඛතා. සංඛාර දුක කියන්නේ පුතේ ඇතිවීම නැතිවීම හේතුවෙන් අපි තුල හටගන්නා වූ දුක. එහෙමනම් පුතේ අපි කතා කළා මේ සාමාන්‍ය දුක මොකක්ද කියන එක. දුක්ඛ දුක්ඛතා. අපි අටවැදෑරුම් දුකක් ගැන කතා කළා. ඒ වගේම පුතේ විපරිණාම දුක්ඛතා. විපරිණාමය කියන්නේ පුතේ වෙනස් වීම. වෙනස් වීමේ දුක කියන්නේ පුතේ අපි බලාපොරොත්තු වුණාට මේ දේ මේ විදිහටම තිබිය යුතුයි කියලා එහෙම වෙන්නේ නෑ පුතේ. හැම දෙයක්ම හැම මොහොතකම වෙනසටපත් වෙනවා. පුතාලා දන්නවා මේ දවස්වල කොරෝනා වෛරස් එක හේතුවෙන් පුතේ අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මහත් කැළඹීමකටපත් වෙලා තියෙන්නේ. අපි හිතුවේ නෑ පුතේ මේ විදිය. මේ වෛරස් එක එනකොට හිතුවේ නැහැ මෙච්චර දිගු කාලයක් මේක පවතීවි කියලා. ඒක තමයි පුතේ ලෝක ස්වභාවය. ඒක තමයි කියන්නේ විපරිණාමය මහත් දුකක් කියලා. ඒ කියන්නේ වෙනස් වීම. අපි බලාපොරොත්තු නොවුණු ආකාරයට අපිව වෙනසකට පත් කරලා සෝබා දහම විසින්. එහෙනම් ඒ වෙනසට පත්වීම
ඒ විපරිණාමයම පුතේ අපිට මහත් දුකක්. එළියට ගියත් අපි මාස්ක් එකක් ඇඳලා යා යුතු වෙනවා. එකක් නෙවෙයි සමහර විට මාස්ක් දෙකක්. එහෙනම් පුතේ මේක අපිට මහා දුකක්. ඒ වගේම සංඛාර දුක්ඛතා. පුතාලා පෙළපොත බැලුවොත් පුතේ 92 වෙනි පිටුවේ දෙවෙනි ඡේදේ තියෙනවා. මෙහි තුන්වැන්නට අයත් සංස්කාර අර්ථ දෙකකින් සත්වයාගේ දුකට හේතු වෙනවා. පළමුවැන්න රැස්වීමයි. මෙලොව ඇසෙන, පෙනෙන, දැනෙන සෑම දෙයක්ම හේතුප්‍රත්‍ය ධර්මයන්ගේ රැස්වීමෙන් සැදුණු දේවල්. සත්වයා ඒ බව නොදැන හෝ නොසලකා හෝ සකස් වූ දේ සැබෑ දේ ලෙස පිළිගන්නවා. මමය මාගේ යයි කියා ඒවා ලබා ගැනීමට හෝ රැක ගැනීමට හෝ වෙහෙසෙනවා. ඒවා ලොව හේතුප්‍රත්‍යයන්ට හිමි. ඉරණමට ගොදුරු වී නැසී විනාශ වී යන විට ඔවුන් කම්පා වෙනවා. ඒක තමයි පුතේ සංඛාර දුක කියන්නේ. ඒ කියන්නේ පුතේ රැස්වීම සත්වයාගේ දුකට හේතුවක් කියලා තමයි පෙන්නලා දෙන්නේ. හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් සැදුණු සියල්ල වෙනසකටපත් වෙනවා පුතේ. එතකොට ඒ රැස් වුණ දේ ගැන අපිට මහා දුකක් ඇති වෙනවා. ඒ වගේමයි සංස්කාරයන්ගේ දෙවැනි අර්ථය රැස් කිරීම. රැස් කරන්නේ කර්මය සත්‍ය භවයෙන් භවයට ගමන් කරනුයේ මෙම කර්ම රැස් කිරීම නිසා. මෙම ආකාර දෙකෙන්ම සලකා බලන විට සංස්කාර ධර්ම සත්‍යයන්ගේ දුක පිණිසම හේතු වෙනවා. එතකොට පුතේ අපි නිරතුරුවම කරන්න පුතේ මේ කර්ම රැස් කරමින් යන එක. පුතාලා චූටි වැඩි. නමුත් පුතේ ඉතින් අපි පුළුවන් තරම් සරලව අවබෝධ කරගනිමු. මොකද පුතාලට මේක පෙළ පොතේ පාඩමක් විදියට දාලා තියෙනවා. ඇත්තටම පුතේ අපි බෞද්ධයෝ විදිහට මේක ගොඩක් වටිනවා. මොකද 8 පන්තියේ ඉඳලම පුංචි කාලේ ඉඳලම අපි මේ ජීවිතය මොකක්ද කියලා අවබෝධ කරගෙන ගියොත් පුතේ අපිට පුළුවන් ඉගෙන ගන්නට, හොඳින් විභාග පාස් වෙන්නට, රස්සාවක් කරන්නට, ගෙයක් දොරක් හදලා වාහනයක් තියලා ලස්සනට අපිට ජීවත් වෙන්නට පුළුවන් පුතේ. මෙන්න මේ ධර්මතාවය මොකක්ද කියලා හරියට අවබෝධ කරගෙන හිටියොත්. හේතුව තමයි කර්මය සත්‍යයා භවෙන් භවයට ගමන් කරුණේ මෙම කර්ම රැස් කිරීම නිසාය. එහෙනම් පුතේ අපි ආයෙත් ඉපදි මෙරි යන්නේ මෙන්න මේ දුක් මොනවද කියන එක පුතේ අපිට අවබෝධයක් නැති වුණ නිසා. පෙර ආත්මවලත් පුතේ මේ විදියටම පුතාලා අපි මුණ ගැහෙන්නේ නැති ඉපදිලා කාලයක් ගිහිල්ලා මේ විදියට ඉස්කෝලේට ගිහිල්ලා ඉගෙනගෙන ටියුෂන් එකෙන් ඉගෙනගෙන ඊට පස්සේ හොඳින් විභාග සමත් වෙලා රස්සාවක් කරලා කාලයක් ගත වෙලා ගිහිල්ලා පුතේ වයසට ගිහිල්ලා මරණයටපත් වෙන්න ඇති. මේ ආත්මෙදිත් පුතේ අපි කරන්නේ ඒ ටිකමයි. පෙර ආත්මවල අපි කළා වගේම පුතේ ආයෙත් අපි ඉස්කෝලේ යනවා, ඉගෙන ගන්නවා, ලෙඩ වෙනවා, වයසට යනවා. ඊට පස්සේ අපි දවසක මැරිලා යනවා. මෙන්න මේක තමයි පුතේ යථාර්ථය කියලා කියන්නේ. මේ බුදුදහම පුතේ යථාර්ථවාදී ඉගැන්වීමක්. වෙනත් ආගම්වල නම් පුතේ පෙන්නලා දෙනවා මැවීමක් සම්බන්ධව. මැවුම්කාර දෙවියෙක් පිළිබඳව වෙන ආගම්වල කියනවා. හැබැයි පුතේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ අපේ බුද්ධ ධර්මයේ යථාර්ථවාදී බව. ඒ කියන්නේ පුතේ බුදු දහමෙන් උගන්වන සියලුම දේ පුතේ අවට වටපිටාව බැලුවොත් සත්‍යයම විදියට ඒවා අපිට පෙන්눔 කරන්නට පුළුවන් වෙනවා. පුතාලා බැලුවොත් පේනවා මේකට ආගමක් කුලයක් එහෙම වෙන් කරන්නට බෑ පුතේ. සමස්ත සමාජයේම දිහා බලනකොට පේනවා සියලුම මිනිසුන් උපදිනවා
කාලයක් ජීවත් වෙලා ඉන්නවා ඊට පස්සේ මැරිලා යනවා. මේක එක ආගමක් දෙකක් එහෙම නෑ පුතේ. ජාතියක් එහෙම නෑ. ඊට පස්සේ වයස් ભેදයක් නෑ පුතේ. මිනිස්සු සත්තු අපි හැමෝම ඉපදුනා නම් කාලයක් ජීවත් වෙනවා ඊට පස්සේ මරණයටපත් වෙනවා. මේකේ භයානකකම තමයි පුතේ අපි මේක අවබෝධ කරගත්තොත් අපිට පුළුවන් අපි කරන්නට යන පව් වැඩවලින් අයින් වෙලා කුසල්ම රැස් කරමින් මේ ගමන යන්නට. ඒක ගොඩක් වටිනවා. මොකද අපි එතකොට මරණයෙන් පස්සේ පුතේ අපාගත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි මුල ඉඳලම කතා කරේ පුතේ මේ ජීවිතේ මහා දුකක් කියන එක. ඉතින් පුතාලා චූටි බබාලා මේක දුකයි 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 කියලා එහෙම මේ දුකෙන්ම ගෙවන්න ඕන ජීවිතයක් නෙවෙයි කියන එක පෙන්නලා දෙන්නයි පුතේ ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ කාලේ පුතාලට මතකයි විශාඛා සිටු දියණිය. පුතාලා 7 පන්තියට ඉගෙන ගත්තා. විශාඛා සිටු දියණිය පුතේ අවුරුදු 7 දී තමයි සෝවාන් තත්ත්වයටපත් වෙන්නේ. එහෙම සෝවාන් වුණා කියලා විශාඛා සිටු දියණිය කසාද නොබැඳ හිටියේ නෑ පුතේ. කසාද බැඳලා ළමයි 20ක් හිටියා කියනවා විශාඛා සිටු දියණියට. එහෙමනම් මෙයා හොඳ පෞල් ජීවිතයක් ගත කරා. හැබැයි එයාගේ පවුලේ ඒ වගේම මාමණ්ඩියගේ පවුලේ හැමෝටම බුදු දහමට අනුව ඉන්නට කියලා දෙනවා. පුතාලට මතක ඇති ඒ නිසාම විශාඛා සිටු දියණිය මිගාර මාතා නමින් හැඳින්වුවා. එහෙනම් පුතේ මට පෙන්නලා දෙන්නට අවශ්‍ය වුණේ අපිට පුංචි කාලේ ඉඳලම පුළුවනි පුතේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයත් එක්කම ජීවත් වෙන්නට. එහෙම වුණොත් තමයි අපි ජයගත්තා වෙන්නේ. මොකද පුතේ මේ ජීවිතය හරි භයානකයි. හේතුව තමයි අපි දන්නේ නැහැ අපි මැරුණට පස්සේ ආය උපදින්නේ කොහෙද කියලා. ආය මිනිස් ආත්මයක්ම ලැබෙයිද? එහෙම නැත්තම් පුතේ අපි මේ ආත්මෙදී කවදා හරි දවසක මැරෙනවා. ඒ මැරුණට පස්සේ අපි සතෙක් වෙලා උපදීද? එහෙම හිතනකොට පුතේ ඒක හරි භයානකයි. මොකද පුතාලා දන්නවා හරකෙක් වෙලා ඉපදුනොත් පුතේ කවදා හරි ඒ හරකා මරනවා. ඉබේ මැරෙන්නේ නෑනේ පුතේ. පුතාලා දැකලා ඇති මස් කඩේට ගියොත් මස් කඩේ හරකා මරලා එල්ලලා තියෙන ආකාරය. අපිට බලන්නටත් බැහැ ඇඟ හිරි වැටෙනවා. එතකොට ඒ වගේම තමයි පුතේ කුකුලා. කුකුලෙක් වුණොත් කිකිලියෙක් වුණොත් ඒත් පුතේ අනිවාර්යයෙන්ම ඒ සතා මරනවා. මරලා මසට ගන්නවා. මේ විදියට කුකුලා, ඌරා, එළුවා, හරකා මේ වගේ ආත්මයක් ලැබුවොත් පුතේ අනිවාර්යයෙන්ම මිනිස්සෙක් අතින් අපි මරණයටපත් වෙනවා. එහෙනම් පුතේ ඒක හරි භයානකයි. ඒ වගේමයි පුතාලා දකිනවා බල්ලෙක් වෙලා ඉපදුනොත් පුතේ. බල්ලෙක් ගොඩක් වෙලාවට පුතේ පාරේ යන වාහනවලට හැප්පිලා මැරෙනවා. මිනිස්සුන්ට ගාණක් නෑ පුතේ. දැන් මිනිස්සෙක් හැප්පිලා මැරුණොත් ඒ මිනිස්සයාගේ පවුලේ අය ඉක්මනට ගිහිල්ලා පොලිසියට කියලා පුළුවන් දෙයක් කරනවා. හැබැයි පුතේ බල්ලෙක් පූසෙක් වගේ පුංචි සතෙක් වාහනයකට හැප්පිලා මැරුණොත් පොලිසියන්නට කවුරුත් නෑ පුතේ. මේ විදියට හරි භයානකයි පුතේ අපි මේ සංසාරේ ගෙවමින් යන ගමන. අපි එදා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන කිසිදු ඵලයකට යන්නට බැරි වුණ නිසා තමයි පුතේ ඔබද මාද අපි හැමෝම මේ විදියට සසර ගෙවමින් යන්නේ. එහෙමනම් පුතේ මේ අපි කුසල් අකුසල් රැස් කරමින් යන ගමනේදී අපි මහන්සි ගන්නට ඕනේ පුතේ
ගෙවෙන හැම විනාඩියකදීම අකුසල් රැස් කිරීමෙන් අයින් වෙලා කුසල් විතරක් රැස් කරමින් යන්නට. කුසල් රැස් කරමින් යනකොට අපිට පුළුවන් වෙනවා පුතේ අකුසල් අස් කරමින් යන්නට. අපි ළඟ තියෙන එහෙනම් කුසල් පැත්ත වර්ධනය කළ යුතු වෙනවා. අකුසල් පැත්ත ගෙවා ඉවර කළ යුතු වෙනවා. මේ බුදු දහම කියන්නේ පුතේ දුකින් ඉන්න ඕන දර්ශනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ පුතේ එදා දවස අපිට මේ ටික අවබෝධ කරගෙන සතුටින් ගත කරන්නට පුළුවන් බව. සත්හට වන බව දුකට වේදානං. බුදුරජාණන් වහන්සේ සියලු සත්‍යයගේම වෛද්‍යවරයා බවට පත් වුණා. මොකද අපිට කායික ලෙඩ වගේම පුතේ මානසික ලෙඩත් හැදෙනවා. කායික ලෙඩවලට අපිට පුළුවන් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් ගන්නට. හැබැයි මානසික ලෙඩවලට තියෙන එකම විසඳුම පුතේ බුදුරජාණන් වහන්සේම පමණයි. එහෙනම් අපිට පුළුවන් නිරතුරුවම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්න මේ යථාර්ථවාදී දර්ශනය ඔස්සේ යමින් පුතේ මේ ජීවිතය ගෙවලා ඉවර කරගන්න. එහෙමනම් දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අපි පළවෙනි සත්‍යය තමයි පුතේ කතා කරලා අවසන් කළේ. දෙවෙනි කරුණ තමයි දුක්ඛ සමුදයාර්ය සත්‍යය, දුකට හේතුව. එහෙනම් පුතේ මේ දුකට හේතුව තමයි තණ්හාව. යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රෝහති. ඒවම්පි තණ්හානුසේ අනුහතේ නිබ්බන්තති දුක්ඛමිදං පුනප්පුනං. යම්සේ ගසක මුල ශක්තිමත්ව නොගැලවී පවතීද ඒ තාක්කල් එම ගස නැවත නැවතත් ලියලන්නාසේ සිත තුල තණ්හාව මුල් බැස ඇතිතාක් සසර දුක හටගනී. අපි ළඟ පුතේ මේ ආසාව නැත්තම් තණ්හාව තියෙන තෙක් අපිට නිවන් දකින්නට බැරි වෙනවා. එහෙමනම් අපි කල යුත්තේ පුතේ මේ තණ්හාව චුට්ට අඩු කරගෙන යන එක. එහෙමනම් මේ තණ්හාව පිළිබඳව පුතේ අපි ඊළඟ පාඩමින් කතා කරමු. 14 වෙනි පාඩමින් මේ විදියට පුතේ අපි එහෙනම් මහන්සි ගමු. ඉපදුණු අවස්ථාවේ ඉඳලා මිය යන අවස්ථාව තෙක් අපි මුහුණ දෙන්නේ පුතේ මහත් වූ දුක් සමූහයකට. ඒ යන ගමනේදී අනෙක් අයට කරදරයක් නොවෙන්නට ඒ අයගේ ජීවිත සුරක්ෂිත කරමින් අපි නිරතුරුව පුතේ පන්සිල් රකිමින් පංචශීලය ආරක්ෂා කරමින් අපි ගියොත් අපෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. එහෙම වෙනකොට පුතේ අපිට රැකවරණේ තියෙනවා. ධර්මයේ දරන්න ධර්මෙන්ම ආරක්ෂා කරයි. ඒ විදියට පුතේ අපි මහන්සි ගමු. එහෙමනම් හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්න ආකාරයට පුතේ බුද්ධ දර්ශනයත් එක්කම ජීවිතේ අරගෙන යන්නට. එදා බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී පෙන්නලා දුන්න ආකාරයට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. මෙන්න මේ අටවැදෑරුම් දුක මහත් දුකක් බව පෙන්නලා දුන්න පුහුදුන් මිනිස්සුන්ට. පුහුදුන් මිනිස්සු කියන්නේ පුතේ ඔබ අපි පෘථග්ජන මිනිස්සු. එහෙමනම් අපි ගෙවෙන හැම මොහොතකම පුතේ මහන්සි ගන්න ඕනේ තව කෙනෙකුට කරදරයක් හිංසාවක් පීඩාවක් නොකර මේ ජීවිතය අවසන් කරන්නට. හරි පුතේ. එහෙමනම් පුතාලා බලමු 93 පිටුවේ සාරාංශ කරා පාඩම 94 වෙනි පිටුවට යමු පුතේ. ක්‍රියාකාරකම පළවෙනි ප්‍රශ්නේ දුක්ඛ සත්‍යයෙහි විස්තර වන දුක් 8 පිළිවෙලින් ලියන්න.
පුතාලට පුළුවනි දුක්ඛ සත්‍යයේ සඳහන් වෙන දුක්කට ලියන්නට. දෙවෙනි ප්‍රශ්නේ ඉන්න එකක් පිළිබඳ කෙටියෙන් සටහනක් ලියන්න. ඉන්න එකක් අපිට පුතාලට පුළුවනි අපි මුලින් කතා කරා එක කරුණ වෙන් වශයෙන් කතා කළා. පුතාලට ඒකත් ලේසි. ඊට පස්සේ තියෙනවා පුතේ පැවරුම සඳහා පන්තිභාර ගුරුතුමාගේද සහාය ඇතිව රෝගීන් සිටින තැනකට හෝ මහලු අය සිටින තැනකට හෝ ගොස් ඒ අයට උපස්ථාන කරන්න. එහෙමනම් පුතාලට පුළුවනි පාසල පටන් ගත්තාම මේ පැවරුම කරන්නට අවස්ථාවක් ලැබෙයිද කියන්න බැහැ පුතේ රටේ පවතින තත්ත්වයක් සමගින්. නමුත් පුතාලට පුළුවනි අපේ ගෙදර ඉන්න අපේ අත්තට අත්තම්මට උදව් කරන්න. වයසටම යන්න ඕනේ නෑ පුතේ. ඒ අයට පුතාලා චූටි බබාලා පුතාලට පුළුවනි ඒ යාලා කෑම කනකොට ළඟට වතුර ටික ගෙනියලා දෙන්නට. ඒ වගේම කෑම කාලා ඉවරුනහම පිඟාන ඉල්ලගෙන ගිහිල්ලා හොදලා තියන්නට. ඒව තමයි පුතේ අපි විසින් අපේ වැඩිහිටියන්ට කළ යුතු යුතුයකම්. හරි පුතේ. එහෙමනම් පුතාලා මේ පොතේ තියෙන ක්‍රියාකාරකම කරලා අවසන් කරට පස්සේ පුතාලට පුළුවනි මේ දීලා තියෙන පැවරුම කරන්න. පැවරුම් පොත අරගෙන මේ ප්‍රශ්න ටික ලියලා පුතාලට පුළුවනි උත්තර ලියන්නට. හරි පුතේ. එහෙනම් අපි ලියමු පැවරුම. පළවෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය නම් කරන්න. බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය නම් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ දුක්ඛ සත්‍යයේ ආකාර තුන ලියන්න. දුක්ඛ සත්‍යයේ ආකාර තුන ලියන්න. තුන්වෙනි ප්‍රශ්නේ පංචස්කන්ධය නම් කරන්න. පංචස්කන්ධය නම් කරන්න. උපාදානය හතරවෙනි ප්‍රශ්නේ උපාදානය යන්න කෙටියෙන් පහදන්න. උපාදානය යන්න කෙටියෙන් පහදන්න. පහ අටවැදෑරුම් දුක ලියා කටපාඩම් කරන්න. හරි පුතේ. එහෙමනම් පුතාලා මේ පැවරුම් ටික ලියලා ඒකට උත්තර ලියලා පුතාලට පුරුවනි නිවැරදි උත්තර මොනවද කියලා සසඳලා ඒ තුලින් පුතාලගේ දැනුම කොහොමද කියලා නිරීක්ෂණය කරන්නට. හරි පුතේ. එහෙනම් ආයිබෝවන්.